past paper series එක මේ past paper series එක කිව්වම මොකක්ද කියලා බලයි හැමෝම past paper series එක කියන්නේ 2020 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලා වෙනුවෙන් කරන් යන අලුත්ම වැඩපිළිවෙලක්. එතකොට මේකෙදි මම පළවෙනියටම 2020 වර්ෂයේ නිකුත් බස්නාහිර පළාත් අධ්‍යාපන කලාපයෙන් නිකුත් කරපු ආදර්ශ ප්‍රශ්න පත්‍රය ICT සම්බන්ධ වුණු ආදර්ශ ප්‍රශ්න පත්‍රය තමයි මම මේකේ සාකච්ඡා කරන්නේ. මේකෙදි මම උත්තර සමග පිළිතුරු පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා ඇති. එතනින් ගිහලා ඔයගලන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. හරි. දැන් යමු අපි පාඩමට. ඔයාලට මේ බලා ගන්න ලැබෙන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද උපකාරක ප්‍රශ්න පත්‍ර 2020 ප්‍රශ්න පත්‍ර පොතේ එන තොරතුරු හා සංවේදන තාක්ෂණය විෂයට අදාළ පේපර් එක. අද අපි ඒකේ පළවෙනි කොටස ගැන සාකච්ඡා කරනවා. මේකෙත් සඳහන් කරලා තියෙනවා කාලය පැය 3යි කියලා. පැය 3ක් ඇතුළතදී මේ කොටස සාකච්ඡා කරලා ඉවර වෙන්න ඕන අනිවාර්යයෙන්. පළවෙනි ප්‍රශ්නය. ආදාන උපාංග ප්‍රතිදාන උපාංග හා ආචායන උපාංග අනුපිළිවෙලින් දැක්වෙන්නේ කුමන සංයෝජනයේද? ස්පර්ශ තිරය. ස්පර්ශ තිරය කියන්නේ ටච් පෑඩ් එක කියන එක. ඒ කියන්නේ අපි මූසිකය නෙමෙයි ලැප්ටොප් එකේ එන ටච් ස්ක්‍රීන් එකක් වගේ එන පොඩි එකේ තියෙන. තීරුකේත කියවනය, ඒ කියන්නේ බාකෝඩ් රීඩර්, සසම්භාව්‍ය පිවිසුම් මතකය. ඒක. හරිද? දැන් එතන තියනවාද මේකට අදාළ ආදාන උපාංග ප්‍රතිදාන උපාංග ආචායන මේකේ තියෙන ස්පර්ශ තිරය තීරුකේත කියන දෙකම ආදාන තිරය. එතකොට දෙන එක ආලෝක සංයෝජන අනුක ලක්ෂණ කියවනය තීන්ත විදුම් මුද්‍රකය සංඛ්‍යාන බහුවිධ තැටි. එතකොට ආලෝක සංජාන අනුලක්ෂ කියවනය කියන්නේ ආදාන උපාංගය. තීන්ත විදුම් මුද්‍රකය ප්‍රතිදාන උපාංගික. සංඛ්‍යාංක බහුවිධ තැටිය කියන්නේ ස්ටෝරේජ් ඩිවයිස් එක. ඒ කියන්නේ ආචායන උපාංගය. එතකොට උත්තරේ වෙන්නේ 2. දෙවෙනි ප්‍රශ්නය. පහත් දැක්වෙන උපක්‍රම අතර ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සඳහා භාවිතා කළ හැක්කේ කවරක්ද? ආදාන සහ ප්‍රතිදාන දෙකටම වෙබ් කැමරාව. අපි වෙබ් කැම් එකකින් කරන්නේ මොනවද? ඇතුළට ඉන්පුට් එකක් දෙනවා විතරයි. ඒකෙන් අපිට අවුට්පුට් එකක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ස්පර්ශ තිරය ටච් ස්ක්‍රීන් එක. දැන් අපි ටච් ස්ක්‍රීන් එකට ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන්ස්, ටැබ්ලට්ස්, දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ටච් ස්ක්‍රීන් එක ලැප්ටොප්ස්. ඒ විදිහකදී අපි ඒක ටච් කරොත් ඒක ඒ වෙලාවම අපිට ප්‍රතිදානයක් විදිහට ඒ ස්ක්‍රීන් එකෙම පෙන්වනවා. එතකොට ආදාන සහ ප්‍රතිදාන උපාංගය යන දෙකටම ගැලපෙන ස්පර්ශ තිරය. හරි. ඊළඟ ප්‍රශ්නය. සිව්වන පරම්පරාවේ පරිගණක සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්ති සත්‍ය වේද අනුකුලිත පරිපත භාවිතා කරයි? A. B. අතිවිශාල ප්‍රමාණය අනුකුලිත VLSI භාවිතා කරයි. පරිගණකයක භෞතිකව සාපේක්ෂව කුඩාය. සිව්වන පරම්පරාව. හතරවන පරම්පරාව. එතකොට හතරවෙනි පරම්පරාවේදී මොනවාද භාවිතා කරේ? අනුකුලිත ඉන්ටිග්‍රේටර් පාවිච්චි කරනවා. අතිවිශාලයවද නැහැ. එකක් ඇතුලේ තවත් පරිපත තියෙනවා. එතකොට පරිගණකයේ භෞතික ප්‍රමාණය සාපේක්ෂව කුඩායි. පොඩිනේ. දැන් අපි පාවිච්චි කරන ඕනද සාපේක්ෂව කුඩායි. එතකොට Aද A විතරද? නෑ. එතකොට දෙවෙනි උත්තරේ B නෑ. B හා C නෑ. A හා C ඔව්. තුන්වෙනි එකට උත්තරේ 4. ඊ රාජ්‍ය සම්බන්ධතාවයක් ලෙස සැලකිය හැකි අවස්ථාවක් වන්නේ. ඊ රාජ්‍ය සම්බන්ධතාවය. ඒ කියන්නේ ජනතාව සහ රාජ්‍ය අතර ඊ රාජ්‍ය සම්බන්ධතාවයක් ලෙස සැලකන්නේ මොකද්ද? දැන් බලමු උත්තර 4. අන්තර්ජාලයට පිවිසුන
P20 ශ්‍රී ලංකා සිතියම ලබා ගැනීම, තැපැල් කාර්යාල හරහා ලිපියක් තැපැල් කිරීම, ටෙලිෂොප් ආයතනයකින් දුරකථන බිලක් ගෙවීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම. එතකොට මේකෙදි අපිට අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න පුළුවන් මොනවද? ලංකා සිතියම් ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් තැපෑලෙන් ලියුමක් යවන්න අන්තර්ජාලය හරහා බෑ. එතකොට ටෙලිෂොප් ආයතනයකට ගිහිල්ලානේ ගන්න. එතකොට ඒකත් ඊ රාජ්‍ය නෙමෙයි. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එන එකත් ගිහිල්ලා. එතකොට ඊ රාජ්‍ය කියන්නේ අන්තර්ජාලය හරහා රාජ්‍යයකට සම්බන්ධ වෙලා අපිට ගන්න පුළුවන් සේවාව. එතකොට පළවෙනි එක අන්තර්ජාලයේ පිවිස ශ්‍රී ලංකා සිතියම් ලබා ගැනීම. පස්වෙනි එක දත්ත තොරතුරු බවට පත් කරන පහත පරිවර්තනය සලකන්න. දත්ත X තොරතුරු X අකුරෙන් එන්න ඕනේ පිළිතුර තමයි අපෙන් අහන්නේ. ඒ ජංගම දුරකථනයක් මගින් ගමනාන්තය මගියා විසින් ගෙවිය යුතු ගාස්තුව පෙන්වයි. B. ෆොටෝෂොප් මෘදුකාංගයේ ස්ථාපනය කිරීම. C. සංස්කරණය කළ පින්තූර USB දාවකයකට කොපි කිරීම. පහත එක්ට වඩාත් තුච්ච ප්‍රකාශය වන්නේ. එතකොට දත්තයක් තොරතුරක් වෙන්නේ කොහොමද? ජංගම දුරකථනයකින් ගාස්තුගේ වූ ජංගම දුරකථන යෙදුමක් මගින් ගමනාන්ත ගාස්තුව පෙන්වීම. එතකොට ඒක යෙදුමක් දාලා තියෙනවා. අපි දත්තයක් දීලා නෙමෙයි ගන්න. ඒක අපි බලපු ගමන් අපිට පෙන්වනවා. එතකොට ෆොටෝෂොප් මෘදුකාංගයක ස්ථාපනය කිරීම. හරි. ඒකට අපි දත්ත ටිකක් දෙනවා. මේක මේ විදියට මේක මේ විදියට කියලා. ඒගොල්ලෝ අපිට software එකක් විදියට ඒක සකස් කරලා දෙනවා. තුන්වෙනි එක සංස්කරණය කළ පින්තූරයක් USB එකට දානවා කියන්නේ. අපි copy paste එකක් නේ කරන්නේ. එතකොට අපිට ඒකෙන් output එකක් විදියට හම්බ වෙන්නේ නැහැ නේ. එතකොට එනම් උත්තරේ වෙන්නේ B. ෆොටෝෂොප් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම. හයෙන් ප්‍රශ්න. පරිගණකයක පහත් දැක්වෙන ලක්ෂණ පවතී. පරිශීලකයන් අතිවිශාල පිරිසක් ප්‍රමාණයක් සමග කටයුතු කළ හැකිවීම, චන්ද්‍රිකාවලින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරයි, විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කරයි. එතකොට පහත් දැක්වෙන පහත විස්තරයේ සඳහන් පරිගණක වර්ගය පරිශීලක අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට චන්ද්‍රිකාවලින් දත්ත විශාල ප්‍රමාණයක් ලැබෙනවා. විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කරන්න ලැබෙනවා. එතකොට මහා පරිගණකයක් එක්ක පුළුවන්ද? මහා පරිගණක අපි මොන වගේ වැඩවලද යූස් කරන්නේ? මහා පරිගණක අපි යූස් කරන්නේ අන්තර්ජාල සමග කටයුතු කරන ඒ විදිහේ පරිගණක. මධ්‍යම පරිගණක. ඒ කියන්නේ සුළු සුළු ව්‍යාපාර පරිශීලකයෝ කිහිප දෙනෙක් සමග කරන ව්‍යාපාර. සුපිරි පරිගණක. සුපිරි පරිගණක කියන්නේ දත්ත විශාල ප්‍රමාණය, පරිශීලක විශාල ප්‍රමාණයක්, එක එක විදිහේ දත්ත විශාල ප්‍රමාණයක් රැස් කර තබා ගැනීමට අපි භාවිත කරන මෙතඩ් එක. සුපිරි පරිගණක. ක්ෂුද්‍ර පරිගණක කියන්නේ අපි සාමාන්‍ය ඉදිරියට භාවිත කරන ටැබ්ලට්, ලැප්ටොප්ස් ඒ වගේ දේවල්. එතකොට මේකෙදි උත්තරේ වෙන්නේ C. සුපිරි පරිගණක. හත්වෙනි ප්‍රශ්නේ. මධ්‍යම සැකසුම් මේකය සහ ප්‍රාථමික මතකය අතර ඇති අතරමැදියා ලෙස ක්‍රියා කරමින් නිතරම භාවිතා වන දත්ත රඳවා තබා ගන්නා මතකය හඳුන්වනු ලබන්නේ. පළවෙනි එක සසම්භාව්‍ය ප්‍රවේශ මතකය ලෙසය RAM. B. පඨන මාත්‍ර මතකය ලෙස ROM. C. වාරක මතකය ලෙස cache. D. ද්විතීයික මතකය secondary memory. එතකොට හත්වෙනි එකේදී හත්වෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ මධ්‍යම සැකසුම් මේකය හා පඨන මාත්‍ර මතකය අතර ඇති මතකය මොකක්ද කියලා. දැන් මධ්‍යම සැකසුම් මේකය පඨන මාත්‍රකය අතර ROM එක තියෙනවාද? ROM එක කියන්නේ අපි ඉන්ටර්නල් ඩිස්ක් එක.
එතකොට වාරක කෑෂ් මෙමරි නෑ, සෙකන්ඩරි මෙමරි නෑ, සසම්භාව්‍ය ප්‍රවේශ මතකය RAM. RAM එකෙන් තමයි ඩේටා හැම එකම ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට මධ්‍යම සැකසුම් මේ ගන්නවා input and outputs. ප්‍රාථමික මතකයට inputs or outputs. ඒ කියන්නේ අපි දෙයක් එකකින් ලබා ගන්න හරි ඒක තැන්පත් කරන හරි දේ තමයි අපි ඒක කරන්නේ. එතකොට ඒකේ අතරමැදිය විදියට වැඩ කරන්නේ RAM එක. 8 වෙනි ප්‍රශ්නේ පරිගණක ජාලයක් සම්බන්ධයෙන් වන පහත ප්‍රකාශ සලකන්න. A. පරිගණක ජාලයක් සැකසීමේදී පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් සෑම විටම රැහැන් මගින් සම්බන්ධ කළ යුතුය. B. පරිගණක ජාලයක කැඩී හෝ අවයර වී ඇත්නම් සම්පත් හවුලේ භාවිතය අසීරු විය හැකිය. C. සම්පත් පොදුවේ භාවිතා කළ හැකිවීම හා මධ්‍යගත මෘදුකාංග පාලනය කිරීමේ හැකියාව පරිගණක ජාලකරණයේ වාසියකි. මේ අතරින් නිවැරදි ප්‍රකාශනය වන්නේ පරිගණක ජාලයක් සැකසීමේදී පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් සෑම විටම රැහැන් මගින් සම්බන්ධ කළ යුතුය. ඒ කියන්නේ අපිට වැඩි ස්පීඩ් එකක් ගන්න රැහැන්. ඒ කියන්නේ කේබල් කරන්න ඕනේ. ඒක නිවැරදි. B. පරිගණක ජාලය කැඩී හෝ අවහිර වී ඇත්නම් සම්පත් හවුලේ භාවිතා කිරීම අපහසුය. B. වැරදි. සම්පත් පොදුවේ භාවිතා කළ හැකිවීම නිසා මධ්‍යගත මෘදුකාංග පාලනය කිරීමේ හැකියාව පරිගණක ජාලකරණයේ වාසියයි. ඒ කියන්නේ එක කම්පියුටර් එක සොෆ්ට්වෙයාර් එකක් තියලා හැම පරිගණකයක් ආශ්‍රයෙන්ම පාවිච්චි කරද්දී ඒ සොෆ්ට්වෙයාර් එක තියෙන කම්පියුටර් විතරක් යූස් වෙන හින්දා වැඩි ස්පීඩ් එකක් මතක භාවිතා වීම අඩු කරගන්න පුළුවන්. එතකොට අපේ හරි උත්තර දෙක තමයි A හා C. එහෙම උත්තරේ තියෙන්නේ තුන්වෙනි එකේ. එතකොට ඒක දානවා අපි. 9. පහත් සඳහන් සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව වන්නේ කුඩාම සංඛ්‍යාව. පහත් සඳහන් සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව කියද්දී අඩුම සංඛ්‍යාව වෙන්න ඕනේ. දැන් 54 ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ 1.1.1.1.2 පාදයයි. තුන්වෙනි එක 3A 16 පාදේ 67 8 පාදේ. අපි දැන් මේ ඔක්කොම එකම පාදේ අපි මේ ඔක්කොම එකම පාදයකට දාගත්තොත් අපිට මේ වැඩේ කරන්න ලේසි. දැන් 50 පළවෙනි උත්තරය ආවේ 54යි නේ. ඊට පස්සේ දෙවෙනි උත්තරය ආවේ 1.1.1 පාදය දෙකේ පාදය. පාදයක් පස්සේ තමයි තුන්වෙනි එක 3A 16 පාදේ. ඊට පස්සේ 67 හතරවෙනි එක 67 8 පාදේ. ඒ විදිහට නේ දැන් මොන්න මේ උත්තරේ නම් මේ විදිහටම තියාගන්න.
මේ උත්තරය අපිට මේ විදිහටම තියාගන්න පුළුවන්. දැන් එහෙනම් මේ උත්තරය 10 පාදයට හරවන්න ඕන. 1 බිංදුවයි 1 දැන් අපි මේක ලියන්න කොහොමද? 1 බිංදුවයි 1 කියලා. දැන් අපි මේක දන්නවා හරි. දැන් අපි මේක ලියන්නේ කොහොමද? 1 බිංදුවයි 1 කියලා නේ. දැන් අපි ඊට පස්සේ ඒක ගුණ කරනවා 2 බිංදුවෙනි බලය. එතකොට ඒකේ උත්තරය එනවා 1 ගුණ වුණාම උත්තරේ 1යි. ඊට පස්සේ දෙවෙනි එක ගුණ කරනවා 2 පළවෙනි බලය. ඒක සමානයි 1 දෙවෙනි බලය. දෙකේ පළවෙනි බලය 2යි. සමානයි 2යි. ඊට පස්සේ දෙකේ තුන්වෙනි බලය සමානයි 1 දෙකේ මේ ගුණ කරනවා 2 දෙවෙනි බලය සමානයි 1 ගුණ 2 දෙවෙනි බලය 4යි සමානයි 4යි. ඒක ගුණ කරනවා 2 තුන්වෙනි බලය සමානයි 1 ගුණ කිරීම කීයද? 2 තුන්වෙනි බලය 2 cube 2 තුන්වෙනි බලය කීයද? 8යි. සමානයි උත්තරේ 8යි. දෙකේ තුන්වෙනි බලය සමානයි කීයද? බිංදුව ගුණ කිරීම 8 සමානයි බිංදුව. ඊට පස්සේ දෙකේ හතරවෙනි බලය ඊට පස්සේ 1 ගුණ කිරීම 2 හතරවෙනි බලය සමානයි කීයද? 1 16 වෙනි 1 16 සමානයි 16යි. ඊට පස්සේ ගුණ කිරීම 2 පස්වෙනි බලය සමානයි 1 ගුණ කිරීම 2 පස්වෙනි බලය 32යි.
සමානයි 32යි. ඊට පස්සේ මේ ඔක්කොගෙම එකතු වෙන්න ඕනේ කීයද? ඔය ටික එකතු කරාම 1යි 2යි 3යි 3යි 4යි 7යි 7යි 32යි 7යි 32යි කීයද? 49යි 49යි 16යි උත්තරේ එනවා අපිට 55යි කියලා. හරිද? ඊට පස්සේ දැන් මේක මෙච්චර අමාරුවෙන් ලියන්න දෙයක් තියනවද? මේක දැන් අපි කොච්චර අමාරුවෙන් දැන් මේ තියෙන්නේ ලේසිම ක්‍රමය. එක ඔන්න අපි ඉස්සෙල්ලා විදියටම 1 බිංදුව 1 කියලා දාගෙන යනවා. ඊට පස්සේ අපි ඒක ගුණ කරනවා හැම එකක්ම. කීයෙන්ද? ඉස්සෙල්ලාම ඒකේ වර්ගමූල ටික නිකම්ම දාගෙන 1 2 4 8 16 32. ඊට පස්සේ උත්තර ටික දාගෙන යනවා. සමානයි 1යි සමානයි 2යි සමානයි 4යි. ඊට පස්සේ බිංදුව තියනවා අපි සමානයි බිංදුවයි. ඊට පස්සේ සමානයි 16යි සමානයි 32යි 32යි කියලා දාන්න. මේ ටික එකතු කරපු ගමන් ඒකෙත් එනවා අපිට 55යි. හරිනේ. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි 3යි 16 පාදෙන් දාන්න. 3යි 16 පාදෙට දාන්න. 3යි 16 පාදෙට දාන්න ලේසිම ක්‍රමය මොකක්ද? මේම ලියා ගන්න. 3 ස්පේස් 3 ඉල් තියා ගන්න. මැතින් ඉරක් ගහනවා. ස්පේස් ටිකක් තියාගන්න. ඉඩ ටිකක් තියාගන්න. ඒක ලියා ගන්න. ඊට පස්සේ ඒක උත්තර ලියනවා. කොහොමද 3 එන්නේ? 0.1 ඊට පස්සේ ඒ ටික දානවා. ඒ අකුර කියන්නේ කීයද? 10යි. ඒතර 10 එන්නේ 1යි බිංදුවයි 1යි බිංදුව කීයද? 10යි. දැන් මේ ටික ඔක්කොම අර විදිහටම අපි උත්තර දාගෙන ලියනවා. ෂෝට් ෆෝම් එකෙන් ලියුවොත් 0.1යි 0.1යි යට ඉඳන් ඉස්සරහට තමයි අපි ලියන්නේ. මේ අතර තමයි අපි ලියන්නේ. හරිද? මේ පිළිවෙලට ලියා ගන්න. ඊට පස්සේ මෙතන අපි උත්තර ටික ගන්නවා. බිංදුවයි 1යි බිංදුවයි 1යි කියලා. දාර විදියටම අපිට අංක ගාලා දාගන්නවා. බිංදුව ගුණ කිරීම 1 සමානයි බිංදුවයි. ඊට පස්සේ 1 ගුණ කිරීම 2 සමානයි 2යි. 1 ගුණ කිරීම 4 සමානයි 4යි.
එක ගුණ කිරීම 8 සමානයි 8යි. එක ගුණ කිරීම 16 සමානයි 16යි. එක ගුණ කිරීම 32 සමානයි 32යි. උත්තරේ කීයද? දස 48යි. හරි ඒකේ උත්තරේ එතකොට ඇවිල්ලා තියෙනවා අපිට මේ උත්තරේට. එතකොට අපිට ඇවිල්ලා තියෙන මේ උත්තරේම නිසා සේම් උත්තර එන්නේ. එතකොට එහෙකින් දක් මේ ගන්න හදන්නේ අඩුම උත්තරේ වෙන්නේ 54. දැන් මේක මෙච්චර කාලයක් ගත්තොත් නම් ඔයගලන් පේපර් ලියන්න එන්නේ ලබන අවුරුද්ද තමයි. ඒකින්ද මේක මෙහෙම හදලා දෙන්න එපා. ෂෝට් විදියට ෂෝට් මෙතඩ් එක. මේ 10 වසරේ පාඩම්නේ ෂෝට් මෙතඩ් එක හොයාගන්න. මේ අවස්ථාවේ පෙන්නලා තියෙන විදියට මේ අවස්ථාව විදියට ටක් ගාලා ෂෝට් ෆෝම් එකෙන් තමන්ට ගණන් හදන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මේවා විනාඩියට හදලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න. ඒකෙන් හින්දා තමන්ට මේ දීමේ සංඛ්‍යා අෂ්ටමයේ ෂඩ්දශම සංඛ්‍යා බැරි නම් ඒවා ගැන ටිකක් හොයලා බලලා ඒවල සිම්ප්ලිෆිකේෂන් කරන විදිය ටික බලා ගන්න. හරිද? ඊට පස්සේ ඔන්න last question එක. අද දවසේ මම 10 ගන්නේ පාත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. සංයුක්ත තැටි CD වඩා සංඛ්‍යාංක බහුවිධ තැටිවල ධාරිතාවය වඩා වැඩි. බ්ලූරේ තැටියක එක්වරක් පමණක් දත්ත ලිවිය හැකිය.
CD DVD හා Blu-ray තැටි ප්‍රකාශ මාධ්‍ය දත්ත කියවයි. ඒවා අතුරින් නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියන අපේ. එතකොට සංයුක්ත තැටි CD වලට වඩා බහුවිධ සංඛ්‍යාන්ක තැටි වැඩි. කොහොමත් ඒක සත්‍යයි. Blu-ray තැටියක එක්වරක් පමණක් දත්ත ලිවිය හැකි. Blu-ray වල සමහරක් Blu-ray එනවා read and write only memory එක. එතකොට එකපාරක් විතරයි. සමහර Blu-rays තැටියනවා ඒකේ මම ලියන්න පුළුවන් ඒක අසත්‍යයි. CD DVD Blu-ray තැටි ප්‍රකාශ මාධ්‍ය බහුවිධ දත්ත කියවයි. ඒකත් වැරදි. එතකොට උත්තරය එන්නේ A පමණි. හරි. එහෙනම් අදට අපි ඔයගලන්ට අදට මේ ප්‍රශ්න පළවෙනි කොටසේ තිබ්බ ප්‍රශ්න 6 විතරයි මම කරන්නේ. හැමදාම මේ විදිහට වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබලන්ට සුබ දවසක්.